අදත් අපි එකතු වෙලා ඉන්නවා Teach Me Online වැඩසටහනත් එක්ක. අපි අලුත් වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. ඒ තමයි අපේ පෙළ පොතේ පාඩම් ටික සාරාංශගත කරලා ඒත් එක්කම ඊට අදාළ අභ්‍යාසයන් සාකච්ඡා කරන එක. එහි පියවරක් විදියට අපි ගණිතය කියන පාඩම තෝරගත්තා. ඒත් එක්ක ඉතින් ගණිතයේ පළවෙනි පාඩම තමයි ඉස්සෙල්ලාම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් 11 ශ්‍රේණියේ ඉන්න ඔබට තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි තව ටික කාලෙකින් ඔයගලන්ට ජීවිතයේ තීරණාත්මක විභාගයක් ලියන්නේ නැහැ. ඒ තමයි සාමාන්‍ය පෙළ විභාගය. ඉතින් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙන ඉන්න ඔයගලන්ට අපි අපේ පැත්තෙන් කරන්න පුළුවන් උපරිම සීමාව තුළ අපි තීරණය කරගත්තා දෙපාර්තමේන්තුවෙන් අපිට දීලා තියෙන නිර්දේශය සාකච්ඡා කරන්න. ඉතින් දෙපාර්තමේන්තුවෙන් අපිට දීලා තියෙන වැඩපොතක්. ඒ වැඩපොතේ පාඩම් ගැන විවරණයක් තියෙනවා. ඒත් එක්කම මේක විවරණය තේරුම් ගන්න පුළුවන් විදිහට අභ්‍යාසයන් තියෙනවා. ඉතින් මුළු විවරණයම තනියෙන් කියව ගන්න සමහරට අපහසු වෙන්න පුළුවන්. ඒ වගේම කාල වේලාවේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඉතින් අපි ඒකට රුකුලක් විදියට ඒ විවරණය එහෙම නැත්නම් පාඩම විවරණයක් විදියට ඔයගොල්ලන්ට ගෙන්න දෙන්න අපි තීරණය කරගත්තා. Teach Me Online කියලා කියන්නේ කොහොමද ලංකාවට ඔන්ලයින් ටියුෂන් කලාව හඳුන්වා දුන් කණ්ඩායම. ඉතින් ඒකේ පියවරක් විදියට තමයි මේක අපි දකින්නේ. ඉතින් මේකදී අපි බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලන්ගේ කාලය, ශ්‍රමය සහ ධනය සියල්ල ඉතුරු කරගනිමින් අන්තර්ජාලය තුලින් අධ්‍යාපනය ගෙදරටම ගෙනීමේ වැඩසටහනක් පවත්වාගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේක දිගින් දිගටම සෑම පාඩමක් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මේ ඔබ දකින්නේ 11 වසර ශ්‍රේණියේ පළවෙනි පාඩම. 11 ශ්‍රේණියේ පළවෙනි පාඩම විදියට තාත්වික සංඛ්‍යා දකින්න තියෙනවා. තාත්වික සංඛ්‍යාවක් කියලා කියද්දී අපි ඉස්සෙල්ලාම තාත්වික කියන වචනේ අමතක කරමු. තාත්වික කියන එක අපි වෙනම තේරුම් ගන්නවා. නමුත් සංඛ්‍යා කියන වචනේ තේරුම් ගන්න අපිට ලොකු පරාසයක් අවශ්‍ය නැහැ. මොකද සංඛ්‍යා තමයි අපි ගණිතය ඉගෙනගත්ත පළවෙනි දවසේ ඉඳලම සංඛ්‍යා තමයි ඉගෙන ගත්තේ. එතකොට දැන් ප්‍රශ්නයක් ඇති ඇයි මේ ආයි සංඛ්‍යා කියලා පාඩමක් තියෙන්නේ කියලා. අපි ඉගෙන ගන්න සංඛ්‍යා වලට වර්ගීකරණයක් තියෙනවා. ඒ වර්ගීකරණය තේරුම් ගන්න තමයි අපි මේ තාත්වික සංඛ්‍යා යටතේ මේ පාඩම කරන්නේ. මොකද සංඛ්‍යා කියන දේ අපි අද වෙච්ච දෙයක් නෙමෙයි. අපේ වයස තාම අඩු වුණාට සංඛ්‍යා වලට අවුරුදු 30000කට වඩා වැඩි අතීතයක් තියෙනවා. සංඛ්‍යා වර්ග දෙකක් ප්‍රධාන වශයෙන් අපි දැකලා තියෙනවා. හින්දු අරාබි සංඛ්‍යා කියලා එකක් දැකලා තියෙනවා. රෝමි ලක්කම් කියලා එකක් දැකලා තියෙනවා. එතකොට සංඛ්‍යා බිහි වුණේම ලෝක ඉතිහාසයේ අවුරුදු 30000කට විතර වැඩි අතීතයේ සිට ශිෂ්ටාචාර බිහි වෙනවත් එක්කම තමයි ඔය සංඛ්‍යාවන් බිහි වුණේ. ඉතින් අපේ එදිනෙදා ජීවිතයේ යම් යම් කරුණු කාරණා නිසා සංඛ්‍යාවන් බිහි වුණා කියලා විද්‍යාඥයන් මත පළ කරනවා. පළවෙනි සංකේතාත්මක විදියට 1 2 3 4 කියන ඉලක්කම් බිහි වුණා කියලා තමයි සංකල්පයක් විදියට විද්‍යාඥයන් පවතින්නේ. මොකද ඒ දවස්වල දඩයම් යුගයේ පවතින මිනිසාට Tamanගේ ගණිතමය ගැටලුවක් තිබ්බේ නැහැ. නමුත් ඒගොල්ලන්ට තිබ්බ එකම ගැටලුව තමයි ඒගොල්ලන්ගේ සත්තුන් සහ එහෙම නැත්නම් Tamanගේ වස්තුන් රැක ගැනීමේ ප්‍රශ්නය. ඒ හැමෝටම හිටිය සත්තුන්. නමුත් ඒ සතුන් දවසක් දෙකක් යද්දී අඩු වෙනවා කියලා තීරුම් ගත්තා. නමුත් ගණිතය කියන සංකල්පයක් නොමැති නිසා ඔවුන්ට ප්‍රශ්නයක් වුණා කොහොමද මගේ ඉන්න සත්තු ප්‍රමාණය අඩු වුණාද නැද්ද කියලා තීරුම් ගන්න. ඔන්න ඕකට විසඳුමක් විදියට ඒ කාලේ හිටපු අදාළ මිනිසුන් සත්තුන් සංකේතවත් ලෙස නිරූපණය කරා කියලා කියනවා. ඒතකොට එක එක සත්තුන්ට විවිධ සංකේතයන් දුන්නා. ඒ දුන්න සංකේතයන් තමයි අද අපි ඉගෙන ගන්න 1 2 3 4 කියලා විද්‍යාඥයන් එහෙම නැත්නම් ගණිතඥයන් පවසනවා. එතකොට යම් කිසි පුද්ගලයෙක් යම් කිසි සංකේත ටිකක් දීලා තියෙනවා නම් දවසක් දෙකක් යද්දී සංකේත අඩු වෙලා තියෙනවා නම් ඔහු තේරුම් ගන්න ඔහුගේ පට්ටියේ සතුන් අඩු වෙලා කියලා. ඉතින් ඒ විදිහට තමයි සංඛ්‍යා නිර්මාණය වුනේ. ඒත් එක්කම ඉන්දියාව ආශ්‍රිතව හින්දු අරාබි ක්‍රමය හින්දු අරාබි සංඛ්‍යා අපි ඉගෙන ගන්න පටන් ගත්තා. රෝමි ලක්කම් කියලා රෝමි ආශ්‍රිතව ඉදිරි වෙච්ච සංඛ්‍යා කිහිපයක් තියෙනවා. නමුත් අපි එක පාඩමකට දෙකකට සීමා වෙලා විතරයි අපි මේ පාඩම ඉගෙන ගන්නෙ. මොකද අපේ සියලුම ගණනය කිරීම අපිට පහසු වෙලා තියෙන හින්දු අරාබි සංඛ්‍යා තුලින් නිසා ලංකාව වගේ රටක අපි වැඩිපුරම ඉගෙන ගන්නේ හින්දු අරාබි සංඛ්‍යා. ඒතර බිඳුව කියන සංකල්පය පවා හින්දු අරාබි සංකල්පය තුලින් ආව කියලා තමයි කියන්නේ. ඉන්දියාව ආදේශ කොටගෙන ඉන්දියාව තුලින් බිහි වුණා කියලා තමයි බිඳුව කියන සංකල්පය පවා කියන්නේ. මොකද බිඳුව කියන සංකල්පය නැතුව අපිට ගානක් ඉදිරියට යන්න බෑ. ඉතින් ඒ නිසා සංඛ්‍යාවල හරඹයන් තියෙනවා. ඒක සංඛ්‍යා කියලා කියන්නේ අපි දකින සීමාවට වඩා එහාට ගියපු දෙයක්. අපි මේ පාඩමෙන් බලාපොරොත්තු වෙන්නේ ඉතින් 11 වසර පළවෙනි පාඩමේ විදියට සංඛ්‍යා ගැන මේ විදියට අධ්‍යයනයක් කරන්න.
මොකද සංඛ්‍යා කියන අපි දකින මේ 1 2 3 4 5 කියන ඉලක්කම් වලට වඩා අමතරව එහාට ගිය ගණිත කර්ම තුලින් එකතු වෙලා එකතු කිරීම අඩු කිරීම දක්වා ගිහිල්ලා තියෙනවා. ඒ වගේම සංඛ්‍යාවක මම කලින් කිව්ව බිඳුව කියන අර්ථය එහෙම නැත්නම් කුලක කියලා තවත් කතා මේ පැත්තකට සීමා වී වෙනවා. ඒ වගේම භාග සංඛ්‍යා, දශම සංඛ්‍යා ඔන්න ඔය සියලු කරුණු කාරණා ගැන අදහසක් සහ සංඛ්‍යාවක් කොහොමද වර්ගීකරණය කරගන්න කියද්දී අපි දැන් කතා කරා. ඒ වගේම අපි තේරුම් ගත්තා සංඛ්‍යාවක් බිහි වුණේ ඉතිහාසය තුලින් කියලා. ඉතිහාසය තුලින් මේ බිහි වෙන සංඛ්‍යාවට අපි දැන් වර්ගීකරණය කරගෙන ඉගෙන ගැනීම දක්වාම මිනිසාගේ ගණිතයේ පරිණාමනයක් වෙලා තියෙනවා. ඉතින් දැන් අපි ආයමු අදාළ කොටසට. දැන් මම කලින් කිව්වා වගේ සංඛ්‍යා වර්ගීකරණය කරනවා. දැන් අපි බලමු අපිට සංඛ්‍යා වර්ගීකරණය පළවෙනිම කතා කරන්න තියෙන්නේ මොකක්ද කියලා. ඉතින් පළවෙනි මාතෘකාව විදිහට අපිට කියලා තියෙනවා නිකිල කුලක ගැන කතා කරන්න. නිකිල කුලක ගැන කතා කරද්දී අපි පුංචි කාලේ ඉඳලා කතා කරපු සංඛ්‍යාවන් තියෙනවා 1 2 3 4 කියන පූර්ණ සංඛ්‍යා. ඕවට අපි නිකිලයක් කියලා කියනවා. ඒතකොට නිකිලයක් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒක තමයි මේ අපිට මේ පෙන්වුම් කරලා තියෙන ධන සංඛ්‍යා සහ මේ මෙතනින් පෙන්වුම් කරලා තියෙන ඍණ සංඛ්‍යා. ඉතින් මම දැන් කලින් කිව්වා සංඛ්‍යා වර්ගීකරණය කරන්න පුළුවන්. ඒකෙන් පළවෙනි කොටස විදිහට නිකිල ගැන කතා කරනවා. නිකිල කියලා කියන්නේ අපි හැමදාම පුංචි කාලේ ඉඳලම එක වසරේ ඉඳන්ම ලියපු 1 2 3 4 කියන සංඛ්‍යාවල එකතුවක්. එතකොට මේ සංඛ්‍යාවන් මම කිව්ව විදිහට කොටස් දෙකකට බෙදෙනවා ධන සහ ඍණ සංඛ්‍යා කියලා. ධන සහ ඍණ වෙච්ච ගමන් මතක ඇති අපි 8 වසරේදී කතා කරා සදිශ සංඛ්‍යා කියලා පාඩම. සදිශ සංඛ්‍යා තුළින් අපි තේරුම් ගත්තා සංඛ්‍යාවකට දිශාවක් තියෙනවා කියලා. සංඛ්‍යාවක දිශාවන් දෙකක් තියෙනවා. එහෙම නැත්නම් අපි රේඛාවකින් නිරූපණය කරනවා නම් දකුණු දිශාව සහ වම් දිශාව කියලා. දකුණු දිශාවට යද්දී සංඛ්‍යාවේ දිශාව එක් අපි තේරුම් ගන්නවා දකුණු දිශාවට යද්දී සංඛ්‍යාවන් ධන වෙනවා කියලා සහ වම දිශාවට යද්දී සංඛ්‍යාවක් ඍණ වෙනවා කියලා. එතකොට සංඛ්‍යාවකට දිශාවක් තියෙන නිසා අපි කියව සදිශ සංඛ්‍යාවක් කියලා. එසේ දිශාවක් තියෙන සංඛ්‍යා මෙන්න මේ නිකිල කුලකයට අයත් වෙනවා. කුලක ගැනත් අපි කතා කරා 7 ශ්‍රේණියේදී කුලකයක් කියලා කිව්වේ අපි සමූහයක්. එහෙමනම් සංඛ්‍යාවක් මේ විදිහට නිරූපණය කරද්දී ඒ නිරූපණය කරන්න පුළුවන් කණ්ඩායමය අපි කුලකයක් කියලා හඳුන්වන්න පුළුවන්. එහෙනම් නිකිල කුලකයක් කියලා කියන්නේ අපි එදිනදා කතා කරපු 1 2 3 4 කියන සංඛ්‍යා ධන සහ ඍණ අගය. ඉතින් ඒත් එක්කම අපි යමු ඊළඟ කොටසට. අපිට ඊළඟ කොටසේ මෙන්න මෙහෙම කියනවා ප්‍රකෘති කුලකය කියලා. දැන් මම කලින් කතා කරා නිකිල කුලකයක් කියලා. දැන් කියනවා ප්‍රකෘති සංඛ්‍යා කුලකයක් කියලා. මේදී කියනවා අපිට මේ පෙළ පොතේ ඊළඟට අපි නැවතත් 1 2 3 ආදී වශයෙන් වූ සංඛ්‍යා කුලකයේ සලකමු. මෙම සංඛ්‍යා කුලකයේ ප්‍රකෘති සංඛ්‍යා කුලකයේ ලෙසද හැඳින්වෙන අතර එය එන් මගින් අර්ථය දැක්වේ. ප්‍රකෘති සංඛ්‍යාවක් සහ නිකිලයක් අපිට සමාන ලෙස හඳුන්වන්න පුළුවන්. ඒතර කෙනෙක්ට නිකිලයක් කියලා කියන්නේ එය අපි ගණන් කළ හැකි සංඛ්‍යා ලෙස හඳුන්වද්දී ප්‍රකෘති සංඛ්‍යා කියන්නේ එම සංඛ්‍යා වලටම තමයි. දින සටහනක් විදිහට අපිට මෙතන මෙහෙම කියලා තියෙනවා ප්‍රකෘති සංඛ්‍යා ලෙස හඳුන්වනු ලබන්නේ කුමන සංඛ්‍යාවදයි යන්න පිළිබඳව ගණිතඥයන් අතර පොදු එකකතාවයක් නොමැත. ප්‍රකෘති යන්නේ අදහස් ස්වාභාවිකයන්යි. ඒ අනුව ප්‍රකෘති සංඛ්‍යා යන්නේ දුම 1 2 3 ආදී සංඛ්‍යා යෝග්‍ය වේ. හරි. ප්‍රකෘති කියන එකට ස්වාභාවික සංඛ්‍යා කියන අර්ථයනුත් මේක දෙනවා කියලා අපිට පෙළ පොතේ කියලා තියෙනවා. ඉතින් මේ කොහොම වුණත් අපි තේරුම් ගන්න ඕන දේ තමයි අපි නිකිලයක් හෝ ප්‍රකෘති සංඛ්‍යාවක් ගැන අර්ථ දැක්වීමකට යනවා නම් අපි තේරුම් ගන්න පුළුවන් අපිට ගණන් කරන්න පුළුවන් සංඛ්‍යා තමයි මේ නිරූපණය වෙන්නේ කියලා. ඒ ගණන් කරන්න පුළුවන් සංඛ්‍යා තමයි අපි ඉස්සෙල්ලාම ඉගෙන ගත්තේ. ඒ නිසාම තමයි 1 2 3 4 5 කියලා අපි පුංචිම කාලෙදී ඉගෙන ගත්තේ. යන්නේ ඉගෙනගත්තු සංඛ්‍යා ටික තමයි නිකිලයක් කියලා හඳුන්වන්නේ. එහෙම නැත්නම් ප්‍රකෘති සංඛ්‍යාවක් කියලා හඳුන්වන්නේ. දැන් අපිට තියෙන පරිමේය සංඛ්‍යා කතා කරන්න. අපි දැන් කලින් කෝ සංඛ්‍යා කියලා දෙයක් තියෙනවා. සංඛ්‍යා ධන ඍණ සංඛ්‍යා ගැන කතා කරා, නිකිල සංඛ්‍යා ගැන කතා කරා. ඒ වගේම ස්වාභාවිකයේ තියෙන ස්වභාවික සංඛ්‍යා ගැන කතා කරා. දැන් කියන පරිමේය සංඛ්‍යා කියලා. අපි දන්නවා භාග කියලා සංඛ්‍යා කියලා જાතියකුත් තියෙනවා. තවාතකින් ගණිතී ඕනම සංඛ්‍යාවක් භාගයක් බවටත් පත් වෙනවා. මොකද ඕනම සංඛ්‍යාවක හරයේ එකක් තියෙන නිසා ඕනම සංඛ්‍යාවක් භාගයක් විදිහට ලියන්නත් පුළුවන්. ඉතින් මෙහිදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා පරිමේය සංඛ්‍යා කියලා කියන දේ හරය බිඳුවට අසමාන වන සංඛ්‍යා. එහෙමනම් යම් කිසි සංඛ්‍යාවක හරය බිඳුව නොවන්නේ නම් අපි ඒකට පරිමේය සංඛ්‍යාවක් කියලා හඳුන්වන්න පුළුවන්. යම් කිසි එකකින් හරය බිඳුවක් වන්නේ නම් ඒක ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ ඇති වෙන ගැටලුව තමයි යම් කිසි එකකින් හරය බිඳුවක් වන්නේ නම් එය අනන්තය දක්වා ළඟා වෙන සංඛ්‍යාවක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු. දැන් අපි මතක තියාගමු පරිමේය සංඛ්‍යාවක් තුලින්
භාග සංඛ්‍යාවක් නිරූපණය කරන්න පුළුවන්. එහිදී භාග සංඛ්‍යාවේ හරය බිඳුවට අසමාන විය යුතුයි. දැන් තියෙන අපරිමේය සංඛ්‍යා කුලකය. අර පුංචි කාලේ ඉගෙන ගත්තා වගේම සංඛ්‍යා රේඛා කියලා මතක ඇති. සංඛ්‍යා රේඛාවක මැද ඉලක්කම් බිඳුව කියලා දාගෙන දකුණු පසට දිශාවන් ධන ඉලක්කණු වම් පසට දිශාවට ඍණ ඉලක්කණුත් දාගෙන සංඛ්‍යා රේඛාවක අපි ඕන තරම් ගැටලු විසඳුවා මතක ඇති. ඉතින් මෙහිදීත් බලාපොරොත්තු වෙන අපරිමිත සංඛ්‍යාවකින් විස්තරයේ සංඛ්‍යා රේඛාවකින් විස්තර කරගන්න හේතුව අපරිමේය සංඛ්‍යාවක් ධන සහ ඍණ දෙපාර්ගයෙන්ම තියෙන්න පුළුවන්. ඒ වගේම අර අපි පුංචි කාලේ යන්දර වඩා චූටි වෙනසක් දක්වනවා. පුංචි කාලේ යන්දේ පූර්ණ සංඛ්‍යා විතරයි. නමුත් මෙහි භාග සංඛ්‍යාද අපරිමේය සංඛ්‍යා කුලකයක නිරූපණය කරන්න පුළුවන්. එහෙනම් අපරිමේය සංඛ්‍යාවක් කියන්නේ භාග සංඛ්‍යාද ඇතුළුද ධන හෝ ඍණ සංඛ්‍යා. හැබැයි මෙහිදීත් විශේෂත්වයක් තියෙනවා. හරය බිඳුවට අසමාන විය යුතුයි. දැන් කියන තාත්වික සංඛ්‍යාවක් ගැන. තාත්වික සංඛ්‍යාවක් අපිට කියනවා සංඛ්‍යා රේඛාව මත පිහිටි සියලුම ලක්ෂ පරිමේය සංඛ්‍යා හෝ අපරිමේය සංඛ්‍යා ලෙස නිරූපණය කළ හැකිය. මෙන් පරිමේය සහ අපරිමේය සංඛ්‍යා සියල්ලම එනම් සංඛ්‍යා රේඛාව මත පිහිටි ලක්ෂ සංඛ්‍යා සියල්ලටම පොදුවේ තාත්වික සංඛ්‍යාය කියන ලැබේ. එම තාත්වික සංඛ්‍යා කුලකයේ ආත්මකින් අංකනය කෙරේ. දැන් අපි අර පරිමේය සංඛ්‍යාව සහ අපරිමේය සංඛ්‍යා ගැන කතා කරා. ඒව සංඛ්‍යා රේඛාවක නිරූපණය කරා. අන්නේ සියලුම සංඛ්‍යා වලට අපි තාත්වික සංඛ්‍යාවක් කියලා කියනවා. හේතුව අර මං කලින් කිව්වා වගේ හරය බිඳුවක් නොවන්නේ නම් අපිට ඒක තාත්වික සංඛ්‍යාවක් විතර අත දක්වන්න පුළුවන්. යම් කෙසේින් හරය බිඳුවක් වෙනවා නම් එය අනන්තයට ළඟා වෙනවා කියලා කිව්වනේ. අපි ඉස්සරහට ඒ ගැන කතා කරමු. ඊට පස්සේ මාතෘකාවක් යටතේ අපිට කියනවා දශම සංඛ්‍යාවක දශම නිරූපණය කියලා. ඕනම තාත්වික සංඛ්‍යාවක් දශම නිරූපණයක් ලෙස දක්වන්න පුළුවන් කියලා කියනවා. ඉතින් අර මම කලින් කියපු සාමාන්‍යයෙන් අපි එදිනදා ජීවිතය ඉගෙන ගත්ත ඉලක්කම් පවා එහෙමයි. දැන් මම 5 කියලා ලිව්වොත් අපිට නොතේරුණාට නොපෙනුණාට මේ 5ට පිටිපස්සෙන් දශම ඉලක්කමත් දශම තිතක් තියෙනවා. මේ තියෙන්නේ 5.0 කියන එක තමයි. නමුත් දශම ඉලක්කමත් බිඳුවත් ලියන්න අවශ්‍යතාවයක් නැහැ. අපි සාමාන්‍යයෙන් එදිනදා ජීවිතයේ 5ට 5 කියලා කියන නිසා. නමුත් ඊට අමතරව 5.2 එහෙම ලියන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට 2.5 කියලා ලියනවා නම් 2.5 කියලා කියන්නේ ඔය 10 බෙදීම 4. එහෙම නැත්නම් 5 බෙදීම 2. භාග සංඛ්‍යාවක් විදිහට ලියන්නත් පුළුවන්, දශම සංඛ්‍යාවක් ලියන්නත් පුළුවන්. එහෙනම් ඕනම් භාග සංඛ්‍යාවක් දශමයක් විදිහට නිරූපණය කරන්න පුළුවන්. එතකොට අපි තේරුම් ගන්න ඕන දේ තමයි මම දැන් කතා කරා තාත්වික සංඛ්‍යාවක් ගැන. එහෙනම් ඕනම තාත්වික සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවක් විදිහට නිරූපණය කරන්න පුළුවන්. ඒක පූර්ණ සංඛ්‍යාවක් වේවා, එහෙම නැත්නම් භාග සංඛ්‍යාවක් වේවා. පූර්ණ සංඛ්‍යාවකුත් දශම විදිහට කියන්න පුළුවන්. භාග සංඛ්‍යාව කොහොමද පුළුවන් කියලා මෙන්න මේ උදාහරණයක අපේ මේ පිටෙන් මේ පෙන්වුම් කරලා තියෙනවා. ඉතින් ඒත් එක්කම අපි තා පොඩ්ඩක් පාඩමේ ඉස්සරහට යමු. දැන් අපි මේ සංඛ්‍යා වර්ගය ගැන අදහසක් කරමින් සංඛ්‍යා වර්ග විස්තර කරමින් ඉස්සරහට යන ගමන. ඉතින් මේ තියෙන නිදසුනක් විදිහට 4 භාගය 11 බෙදීමට ඔන්න ඔපවා සියල්ල දශම සංඛ්‍යා විදිහට වෙන්නත් පුළුවන්. නමුත් දශම වලත් අපිට තියෙනවා දශමයක් සමාවර්ත දශම සහ සමාවර්ත නොවන දශමයක් කියලා. ඒ කියන්නේ යම් කිසි සංඛ්‍යා දශමයක් මේ උදාහරණ විදිහට මේ ක්‍රමානුකූලව එකම ඉලක්කම් සහ යම් කිසි රටාවකට දශම පෙන්වමින් ඉදිරියට යනවා නම් අපිට ඒක සමාවර්ත දශමයක්, එහෙම නැති දවසම සමාවර්ත නොවන අන්ත දශමයක් කියලා හඳුන්වන්න පුළුවන්. එහෙනම් දැන් අපි සංඛ්‍යා කියන පාඩමේ හුඟක් දුරට ආව නිකිල ගැන සහ පරිමේය සංඛ්‍යා, අපරිමේය සංඛ්‍යා සහ තාත්වික සංඛ්‍යා, භාග සංඛ්‍යා තුලින් දශම සංඛ්‍යා වලට ආව දශමය සංඛ්‍යාත් කොටස් දෙකකට බෙදෙනවා කියලා දැක්ක සමාවර්ත සහ අන්ත දශම විදියට. ඉතින් එකයි එක අභ්‍යාසයෙන් අපිට මෙහෙම කියනවා. හරය පරීක්ෂා කිරීමෙන් පහත ඇති එක් පරිමේය සංඛ්‍යාව අන්ත දශමයක් වේද නැතොව සමාවර්ත දශමයක් වේද යන සඳහන් කරන්න. සමාවර්ත දශම වන භාග දශමාකාරයෙන් හා කැටිකල ආකාරයෙන් දක්වන්න කියලා කියනවා. දැන් අපිට පුළුවන් මෙන්න මේ සංඛ්‍යාවන් අරගෙන පොඩි බෙදීමකට භාජනය කරලා මොන වගේ දශම සංඛ්‍යාවක්ද පෙන්වුම් කරන්නේ කියලා. අපිට පුළුවන් නම් 3 4න් බෙදන්න. 3 4න් බෙදුවට පස්සේ අපි දන්නවා බෙදීමකට භාජනය කරොත් 3 බෙදීම 4 කියලා කියන්නේ 0.75යි. තවදුරටත් දශම ඉලක්කම් එන්නේ නැහැ. එහෙනම් එකම ඉලක්කම නැවත යෙදෙන්නේ නැහැ. එහෙනම් මේක සමාවර්තනයක් වෙන්නේ නැහැ. එහෙනම් මේක අපිට කියන්න පුළුවන් අන්ත දශමයක් කියලා. 5 බෙදීම 5. 5 බෙදීම 5 කියන්නේ 1යිනේ. 1.0. ඉතින් මේක සාමාන්‍ය දශමයක්ම තමයි. එහෙනම් නැවත සමාවර්තනය වෙන දශමයක් නෙමෙයි.
ඉතින් මේ වගේ ඉලක්කම් අපිට කැමති එකක් බෙදලා අරගෙන බෙදලා බලන්න පුළුවන්. මම අපි එකක් ගලමු 13 බෙදීම 5. 13 බෙදීම 5 අපිට ලියලා බලන්න පුළුවන් නම් 13 ලියනවා. බෙදීම තමයි 50. 13 බෙදීම 50. 13 බෙදීම 50 අපිට එකපාරින් බෙදා ගන්න අපහසු නම් පහසු ක්‍රමයක් තියෙනවා. අපි උඩ යටයි දෙකම දෙකෙන් ගුණ කරමු. උඩ දෙකෙන් ගුණ කරාට පස්සේ 26යිනේ. නමුත් යට දෙකෙන් ගුණ කරාම 100යි. 26 බෙදීම 100යි කියලා කියන්නේ 0.26යි. නමුත් මෙහිදී දශම සංඛ්‍යාවක් නැවතත් තවදුරටත් එන්නේ නැහැ. එහෙමනම් මේකත් අපිට සමවර්ත දශමයක් ලෙස අර්ථ දක්වන්න බෑ. මේක අන්ත දශමයක් විදියට දක්වන්න පුළුවන්. ඉතින් මේ තවත් උදාහරණ ඕන තරම් තියෙනවා. මේ අභ්‍යාසයේ සංඛ්‍යාවක් බෙදලා බලන්න. බෙදලා බලද්දී දශම ඉලක්කම් ටික තවදුරටත් ක්‍රමානුකූලව එකම අගයන් එහෙම නැත්නම් යම්කිසි රටාවකට එකම අගයන් ස්වරූපයන් පෙන්눔 කරමින්ව පවතිනවා නම් අපිට ඒක සමවර්ත දශමයක් ලෙස අර්ථ දක්වන්න පුළුවන්. ඉතින් අපිට ඊළඟට පාඩමේ කියලා තියෙනවා අපරිමේය සංඛ්‍යාවක දශම නිරූපණය කියලා. කලින් පරිමේය සංඛ්‍යාවක් ගැන කිව්වා. දැන් අපරිමේය සංඛ්‍යාවක දශමයේ නිරූපණය. අපරිමේය සංඛ්‍යාවක විශේෂත්වය තමයි එම සංඛ්‍යා කිසිම දවසක ඉවරයක් වෙන්නේ නැහැ. ඒ වගේම එකම රටාවක් එන්නේත් නැහැ. කිසිම රටාවකුත් නැති ඉවරයකුත් නැති සංඛ්‍යා එකකට අපි කියනවා අපරිමේය සංඛ්‍යාවක් කියලා. ඒතර අපරිමේය සංඛ්‍යාවක යෙදෙන උදාහරණයක දෙන මූල දෙක ගන්න පුළුවන්. මූල දෙකේ අගය අපි ආසන්න වශයෙන් 0.1 සමාන 1.41 කියලා කිව්වට ඔයගලන්ට පේන්නේ නැති මෙන්න මේ මූල දෙකේ අගය කොයිතරම් දුරට දිගයිද කියලා. නමුත් මෙතනින් නවතින්නේ නැහැ. ඉලක්කම් 60ක් දක්වා පෙන්눔 කරලා තියෙනවා. එතකොට ඒ වගේම 5 කියන අගය අපි 3.14 එහෙම නැත්නම් 5 සමානයි 22 බෙදීම 7 කියලා ආසන්න වශයෙන් කිව්වට 5 කියලා කියන්නේ අපරිමේය සංඛ්‍යාවක් හේතුව එහි දශම ඉලක්කම් කිසිදු රටාවක් නොමැතිව ඉවරයක් නොමැතිව එකම දිගට අංකයන් පිළිවෙලට එමින් පවතිනවා. ඒකේ ඉලක්කම් 60ක් වගේ දක්වා ගණනය කරත් ඒක නවතින්නේ නැති ස්වරූපයක් කියනවා. අපි ඒ වගේ සංඛ්‍යාවක් කියනවා අපරිමේය සංඛ්‍යාවක් කියනවා. ඉතින් මෙතෙක් කතා කරපු දේවල් ටික වෙන් රූප සටහනකින් වෙන කුලකයකින් වෙනම අපිට විස්තර කරලා තියෙනවා තේරුම් ගන්න පුළුවන් විදියට. මේ මැද ඉඳලා කතා කරගෙන ගියොත් අපි මේවට කියනවා නිකිලයක් කියලා. නිකිල ධන සහ ඍණ කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන් මේ තියෙන්නේ. එතකොට ඒ නිකලස් ධනහ කොටස් දෙකකට වෙන් කර ගන්න පුළුවන්. එහි මව් කුලකයේ විදියට අපිට පරිමේය සංඛ්‍යාව නිරූපණය කර ගන්න පුළුවන්. පරිමේය සංඛ්‍යාවට අයත් වෙන්නේ නැති කොටස අපරිමේය සංඛ්‍යාවෙදී නිරූපණය කර ගන්න පුළුවන්. ඉතින් මුළු කොටම තාත්වික සංඛ්‍යාවක් වෙනවා. ඒතර තාත්වික සංඛ්‍යාවක් අපරිමේය සහ පරිමේය කොටස් දෙකකට බෙදෙනවා. පරිමේය කොටස නැවත නිකිල වලට බෙදෙනවා. නිකිලත් ධන ඍණ කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඉතින් ඕක තමයි අපි මෙතෙක් කතා කරපුව සාරාංශයක් විදිහට කතා කරොත් තේරුම් ගන්න වෙන්නේ. දැන් අපිට කියනවා කර්ණි කියලා දෙයක් කතා කරන්න. ටිකක් වචනේ නා චුට්ටක් වෙනස් වගේ තමයි. කර්ණියකින් කතා කරන්නේ මූල ඇතුලේ තියෙන සංඛ්‍යාවක් ගැන. හැබැයි මූල ඇතුලේ නිකිල නොවන සංඛ්‍යාව. දැන් අපි කලින් දැනගත්තා මූල දෙකක් කියලා කියන්නේ නිකිලයක් නෙමෙයි කියලා. මොකද මූල දෙක අගය 1.4යි 4යි 1යි 4යි තා අගයන් ඉලක්කම් 60ක් දක්වා දිග යනවා කියලා කතා කරා. අපි ඒක තේරුම් ගත්ත එක නිකිලයක් නෙමෙයි කියලා. ඒතර ඒක කර්ණියක් නෙමෙයි. ඒතර කර්ණියක් කියලා කියන්නේ මූල ඇතුලේ නිකිල නොවන සංඛ්‍යාවක් නිරූපණය වෙනවා නම් අපි ඒක කර්ණයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ ගැන වැඩිදුර කතා කරන්න අපි තා චුට්ටක් ඉදිරියට යමු. ඉතින් කර්ණිය වලදී විශේෂයෙන් කලකා බලන්නේ කර්ණීය ආකාරයෙන් නැති ප්‍රකාශන සුළු කිරීම පිළිබඳව. එවැනි සුළු කිරීම වැදගත් වීමට හේතු ගණනාවක් තියෙනවා කියලා අපිට කියන්න තියෙනවා. එක් හේතුවක් ලෙස අපිට දක්වන්න පුළුවන්. දැන් නිදසුනක් විදිහට ගත්තොත් එකයට මූල දෙකෙහි අගය හෙවීමට අපිට අවශ්‍ය නම් මූල දෙක සඳහා අපි කලින් හිතපු ඒ කියන්නේ නැත්නම් අපි තෝරගත්තු 1.4යි 1.4 සමාන 1.4යි 1.4 යොදා ගන්න පුළුවන්. එතකොට එක බෙදීම 1.4යි 1.4 යොදා ගත්තොත් මේක දීර්ඝ බෙදීමක් විදියට අපිට මෙන්න මේක මේ විදිහට ලියන්න පුළුවන්. එකයට මූල දෙක හරයත් ලවයත් 2.2 මූල දෙක එකයට මූල දෙකෙන් ගුණ කරොත් කියන්නේ මූල දෙකෙන් උඩට යටත් හරයත් ලවයත් දෙකම ගුණ කරොත් අපිට උඩට ගන්න පුළුවන් මූල දෙක යට ගන්න පුළුවන් දෙක. එතකොට තවදුරටත් බෙදීමේ සංඛ්‍යාව ප්‍රශ්නයක් වෙන්නේ නැති නිසා කියන්නේ හරය ප්‍රශ්නයක් නොවන නිසා 1.4යි 1.4 බෙදීම 2 කියන්නේ 0.7යි 0.7 විදියට ලියන්න පුළුවන්.
තවත් උදාහරණ මේ කියන ඕන තරම් අපිට කියනවා. ගණනය කිරීමේදී වන දෝෂය අවම කර ගැනීම හඳුන්වන්න පුළුවන්. මේ අපි හරයත් ලවයත් මාරු කරගත්තු වැඩි. ඉතින් තවත් මේ විදිහට කතා කරනවා නම් කර්ණි සහිත ප්‍රකාශන විවිධ ආකාරයෙන් පවතී. මූල 20හි ආකාරයේ කර්ණයක ඇති විශේෂත්වය නම් මුළු සංඛ්‍යාවම වර්ගමූල ලකුණු තුල තිබීමයි. එවැනි කර්ණී අකිල කර්ණි ලෙස හැඳින්වේ. කියන්නේ 6යි මූල 15 ගැන හිතමු. 6යි මූල 15 ලෙස ලියීම අදහස් වන්නේ 6 වරක් මූල 15 යන්නයි. ඒ කර්ණයක සහ පරිමේය සංඛ්‍යාවක එකට සමාන ගුණිතයයි. මේ අකිල කර්ණයක් ලෙස හැඳින්වේ. යම් කිසි සංඛ්‍යාවක් කර්ණයක සහ පරිමේය සංඛ්‍යාව ගුණිතයක් විදියට තිබ්බොත් ඒක අපි කියනවා අකිල කර්ණයක් කියලා. ඒකත් අපි දැන් දැනගත්තා කර්ණි කියලා જાතියක් තියෙනවා. ඒක අපිට බෙදා වෙන් කරන්න පුළුවන් අකිල කර්ණි සහ නිකිල කර්ණි කියලා. එතකොට ඉතින් ඒ ගැන තමයි දැන් අපි මේ තවදුරටත් කතා කරගෙන යන්නේ. දැන් මුලින් ඉඳලා මතක් කරගත්තොත් සංඛ්‍යා දැන් හුඟක් ආකාරවලට වර්ධනය වෙලා බෙදී යනවා කියලා තේරුම් ගන්න පුළුවන්. නමුත් අපි ඒකෙන් උපගත්ත දැන් කර්ණි විදියට මූල ඇතුළේ තියෙන සියලුම සංඛ්‍යා ආයති වෙන්නේ නැහැ. එහෙම අයිති වෙන ඒවාත් නැවත අකිල කර්ණි කියලා සහ නිකිල කර්ණි කියලා අපිට වෙන විදියකට වෙන් කරගන්න පුළුවන්. දැන් අපි සුළු කිරීමක් සලකා බලමු. 5යි මූල 3 ගෙන කිරීම 4යි මූල 2. ඉතින් මෙහි සංඛ්‍යාවක් තියෙන පූර්ණ සංඛ්‍යාවක් 5ක් පූර්ණ සංඛ්‍යාවක් 4ක්. ඉතින් 5ත් 4ත් වෙනම ගුණ කරන්න පුළුවන්. මූල ඇතුළේ තියෙන සංඛ්‍යා දෙක වෙනම ගුණ කරන්න පුළුවන්. 20 මූල ඇතුළේ තියෙන 3යි 2යි කියන්නේ 6යි 20යි මූල 6යි. බෙදීමක් සැලකුවොත් බෙදීමකදීත් එහෙමයි 3යි මූල 20 බෙදීම 2යි මූල 5. එතකොට අපිට මෙහි සාමාන්‍ය විදියට බෙදීමක් කරන්න පුළුවන් 3ත් පූර්ණ සංඛ්‍යා දෙක වෙනම හෝ මූල ඇතුළේ තියෙන සංඛ්‍යා දෙක වෙනම. ඉතින් එතකොට මේකේ පොදු 20 තියෙන නිසා මූල 5 අගය 20 ඇතුළේ මූල 5 අගය තියෙන නිසා මූල 5 ගත්තොත් එළියට එන්නේ 4 මූලයක් බවට පත් වෙලා කියන්නේ 4 මූල 2ක් වෙලා දෙවරක් 3 6ක් බවට පත් වෙලා. ඉතින් මේ මූල 5ට මූල 5 ඔහොසි වුණාට පස්සේ 6 දෙකෙන් බෙදුවට පස්සේ 3යි කියලා අපිට පෙන්වන්න කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා තේරුම් ගන්න පුළුවන් ඔන්න ඔය විදිහට අපිට කර්ණි තියෙන අවස්ථා සුළු කිරීමකට භාජනය කරගන්න පුළුවන්. ඉතින් දැන් අපි මේ කතා කරා සංඛ්‍යාවන් ගැන පරිමේය සංඛ්‍යා, අපරිමේය සංඛ්‍යා, නිකිල සංඛ්‍යා, තාත්වික සංඛ්‍යා, දශම සංඛ්‍යා, දශමවල සමාවර්ත දශම, අන්ත දශම මේ විවිධ කොටස් ගැන කතා කරා. මේ පාඩම සංඛ්‍යා ගැනමයි තිබ්බේ. අපි දැන් තේරිලා ඇති පාඩම කතා කරලා ඉවරනාට පස්සේ සංඛ්‍යාවල කොයිතරම් පරාසයක් අපිට ඉගෙන ගන්න තියෙනවද කියලා. ඉතින් මේ සංඛ්‍යාවල මොන ඔය පරාසයන් තේරුම් ගත්තට පස්සේ අපිට චූටි අභ්‍යාසයක් වෙන්නුම් කියලා තියෙනවා. මෙම අකිල කාරණේ සරලමාකාරයෙන් දක්වන්න කියලා. කර්ණීය සරලමාකාරයෙන් දක්වන්න පුළුවන් විදියක් තමයි දැන් මේ මූල 20 අපිට පෙන්නුම් කරලා තියෙනවා. මූල 20 අපි තවදුරටත් විග්‍රහ කරනවා නම් අපි දන්නවා මූල 20 ඇතුලේ තියෙන්නේ මේ 4 වරක් 5 කියලා. එහෙනම් මූල ඇතුලේ 4 වරක් 5ම ලියන්න පුළුවන්. එහෙමනම් අපිට මේක ලියන්න පුළුවන් 4 මූල 2 නිසා 2 වෙනමත් මූල 5 වෙනමත්. එතකොට දෙකේ අගය අපි 2මයි තවත් තුළු කරන්න බෑ. මූල 5 අගය අපිට මූලයක් ඇතුලින් සොයලා දෙකෙන් ගුණ කිරීමට භාජනය කරගන්න පුළුවන්. ඒතර අවසාන පිළිතුරු විදියට ප්‍රොතීන් නවතින්න පුළුවන්. ඉතින් මේ විදියට 48 72 28 ඕනම අගයක අගයන් පෙන්වන්න කරන්න පුළුවන්. ඊට පස්සේ මෙම කර්ණී අකිල කර්ණී ලෙස දක්වන්න. දැන් කර්ණියක් දීලා තියෙනවා. ඒක අකිල කර්ණියක් විදියට දක්වන්න කියලා තියෙනවා. අපිට දැන් මේ අකිල කර්ණියක් විදියට මේක පෙන්වන්න කරනවා නම් 2යි මූල 3යි 2 කියලා කියන්නේ මූල 4හි මූල විදියට ගන්න පුළුවන්. 4 ඇතුළට ගත්තොත් මේක මූල 12 විදියට පෙන්වන්න කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට මෙතන කතා කරන්න තියෙන්නේ. නමුත් අපි තේරුම් ගන්න ඕන දේ තමයි සංඛ්‍යා ලොකු වර්ගීකරණයකට භාජනය වෙනවා. ඒ භාජනීකරණය තුලින් සංඛ්‍යා සුළු කිරීම තමයි 11 වසර පළවෙනි පාඩම විදිහට අපින් බලාපොරොත්තු වෙලා තියෙන්නේ. නමුත් මෙහිදී ගානක් අපි සාමාන්‍යයෙන් ගණිතයක පාඩමක් කරනාට පස්සේ ගැටලු විසඳීමක් කියන කොටසකට යනවා. නමුත් මෙහිදී ගැටලු විසඳීමක් පිට භාජනය වෙන්නේ නැහැ. නමුත් සංඛ්‍යා ගැන අදහසක් ගැනීම තමයි මෙහිදී වැඩිපුරම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මෙහි පියවරක් විදිහට තමයි ওই පාඩම් සාරාංශගතකරණය කරන්න සූදානම් වුණේ. ඒ වගේම අභ්‍යාස වලට රුකුලක් ලබා දීම අරමුණ කොටගෙන. ඉතින් අපි ඉස්සරහටත් තවත් වීඩියෝ වලින් හම්බ වෙන නියමිතව බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒත් එක්ක මේ වීඩියෝත් එක්කත් ඔයගොල්ලන් එකතු වෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා.
මේ කතා කරන විදිහෙන් අපි හිතනවා ඔයගොල්ලන්ට යම් කිසි දැනුමක් අවබෝධයක් ගන්න පුළුවන් වුණා ඇති කියලා. හැබැයි ඒ වගේ මෙතෙන් නවතින්න එපා. මේ සීමාව තුලින් නවතින්න එපා. තවත් දේවල් තනිව අධ්‍යයනය කරන්න. ඒ අධ්‍යයනය කරන දේවල් තමන්ට ජීවිතේ වෙනම යොදා ගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. තව ආටිකල් කියවන්න, තව පත්‍ර අරන් කියවන්න. දැන් අන්තර්ජාලය තුලින් ඉගෙන ගන්න පුළුවන් ඕන තරම් පහසුව තියෙනවා. ඒත් එක්කම මතක තියාගන්න ඕගොල්ලන් කඩේමක් විභාගයක ඉන්න දරුවෝ ටිකක් 11 වසර මුල්ම භාගයේ. ඉතින් ඕගොල්ලන්ට මේ වීඩියෝස් දෙක එකතු වෙලා ඉස්සරහට අධ්‍යාපනයේ කියන සාමාන්‍ය පෙළ ඉහළ සාමාර්ථයකට යන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අදට අපි නවතිනවා. අපි අද ඊළඟට හමු වෙමු. තවත් පාඩමක් තුලින්. ඒත් එක්ක ඔබට බොහොම ස්තුතියි.